අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝති සාධු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් මුණ ගැහුණු නිසා අර ඇස් වහගෙන කටයුතු කරද්දී ඇස් ඇරගෙන කටයුතු කරද්දී දෙකේ තියෙන වෙනසේ යම්සේද මේ ලෝකෙ මිනිසු කරන වැඩ මේ ශ්‍රාවකයාට ඇස් ඇරගෙන කටයුතු කරන්නාසේ හැකියාවක් තියෙනවා යමක් අවබෝධයෙන් බුද්ධිමත්ව කරන්න. ඉතින් ඒක බෞද්ධයන් හැටියට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුල ඉන්න අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතුයිද නැද්ද? තිබිය යුතුයි. ඒ කියන්නේ අපි ඇස් අරගෙන කටයුතු කරන පිරිසක් මිසක් ඇස් වහගෙන නිදාගෙන ඉන්න පිරිසක් හැටියට කටයුතු නොකරන්න ඕනේ. ඒ සඳහා උන්වහන්සේ අපිට කරන හැම දෙයකම අවබෝධයෙන් කරන්න අවශ්‍ය කරන ධර්මයක් දීලා තියෙනවා. මා අද ඔබට කල්පනා කළා කියා දෙන්න අවබෝධයෙන් කළ යුතු අපිට ජීවිතේ අනිවාර්යෙන් කරන්න මුණ ගැහෙන එක්තරා පින්කමක් සම්බන්ධව. ඒ තමයි අපි දන්නවා අපිට සාමාන්‍ය ජීවිතේදී මුණ ගැහෙනවා 7 දවසේ 3 මාසේ අවුරුද්දේ පින්කම්. ඒවා කියන්නේ අපි මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා කරන අවස්ථා කියලා. එවැනි අවස්ථා මෙතන ඉන්න ඕනම කෙනෙකුට මුණ ගැහිලා තියනවද නැද්ද? තියෙනවා. ඒ වගේම රූපවාහිනියෙන් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිසටත් මේ වෙද්දී 7 දවස් 3 මාසයේ අවුරුද්දේ පින්කම් සහ තවත් මේගේ ඥාතීන් අරමුණු කරගත්තු පින්කම් වලට ඕනෑ තරම් සහභාගී වෙන අවස්ථාව යෙදිලා ඇති. එතකොට ඒ පින්කම් වලදී සමහර අයට සැක සංකා ඇති වෙන තැන් මතුවෙන බව අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සැකය කියන දෙයට හරි ලස්සන උපමාවක් පෙන්නනවා. ඒවම හරි පුදුමයි. උන්වහන්සේ පෙන්නන මේක නිකන් තුමන් හන්දියක් වගේ එකක්. දැන් ඔබ දන්නවා කවුරු හරි කෙනෙක් නොදන්න පාරක යනකොට තුමන් හන්දියක් හම්බුණාට පස්සේ එයාට දැන් හැරෙන්න ඒ පැත්තද මේ පැත්තද කියලා තෝරගත්ත යුතු දෙපැත්තක් තියෙනවා. ඒතර මේ දෙපැත්තෙන් මෙයාට යා යුතු හැරිය යුතු පැත්ත කොයි පැත්තද කියලා දන්නේ නැත්තම් එයා කෙනෙක්ගෙන් ඇසිය යුතුයිද නැද්ද? දන්නේ නැත්තම් අසන්න වෙනවා. නැත්තම් එයා යන පැත්ත එක්ක කනාවට හරියයි නැත්තම් වරදීනේ. වැරදුනොත් වැරදුනාමයි ආයි හැරිලා එන්න වෙනවා. අස්සෙන් ෂෝට්කට් තිබුණොත් හොඳයි. හැබැයි මේ ධර්මයත් එක්ක කරන දේ තුල එහෙම නොමග ගිහිල්ලා පනින ෂෝට්කට් නැහැ. වැරදිච්ච තැනින් ආයි පටන් ගන්න වෙනවා. එතකොට පින්වත්නි ඒ තුම්මන් හන්දියක් හම්බුනහම අපි යා යුතු පැත්ත දන්නේ නැත්නම් කෙනෙක්ගෙන් අහන්න ඕනේ කිව්වා. දැන් අපිටත් ඒ වගේ මේ කරන දේවල් වල සැක සංකා ඇති වෙනකොට යම් කිසි තැනක ඒක තුම්මන් හන්දියක් නම් දැන් අපි කල යුත්තේ කොයි පැත්තද නොකල යුත්තේ කොයි පැත්තද කියලා තෝරගන්න එක කෙනෙක්ගෙන් අහන්න වෙනවනේ. සමහර වෙලාවට මේ පින්කම් ගැන අපි අහනකොට එක එක්කෙනා එක එක දේ කියනවා. මේ අපි හිතමු පහන පත්තු කරන්න ඕනේ දැල්ල තියන්න ඕනේ බුදු පිළිමේ පැත්තටද අනිත් පැත්තටද
කියලා දැනන කෙනෙක් හිතලා ඊට කෙනෙක්ගෙන් අහනවා. කෙනෙක් කියනවා දැල්ල තියන්න බුදු පිළිම පැත්තට කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ දැල්ල තියන්න ඕනේ අනිත් පැත්තටයි කියනවා. ඉතින් ඔය වගේ අපිට සැකයක් ඇති වෙලා අපි යම් කාරණයක් අහනකොට මම ඒක උදාහරණයක් කිව්වේ ඒ වගේ අපි කෙනෙක්ගෙන් අහද්දී පිරිසක් එකක් කියනවා තව පිරිසක් තව එකක් කියනවා. එතකොට අපිට කවුද හරි කවුද වැරදි කියන ප්‍රශ්නෙකුත් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අපිට මේ පින්කම් සම්බන්ධව කෙසේ කළ යුතුද අවබෝධයෙන් කියලා ප්‍රශ්නයක් එද්දී අපේ මතේ අදාළ නැහැ. අපිට කාගේවත් මතේ අවශ්‍ය නැහැ. එක එක්කෙනා දරන මත. එයා සමහර විට ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා නායක කෙනෙක් වෙන්න පුළුවන්, මහානායක කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මහ උගත් කෙනෙක් වෙන්න පුළුවන්, කතිකාචාර්ය කෙනෙක්, මහාචාර්ය කෙනෙක්. අපිට කිසි දෙයක් අදාළ නැහැ. චාල්ස් ඩාවින්ටත් වැරදුනානේ නේ. පරිණාමවාදී කියන්නේ කියලා. මේ මත බිඳුනායි. ඒතර විද්‍යාඥයටත් ඒගොල්ලෝ නිගමන කරන්නේ යම් මතයකට මනක්කල්පිතව බැසග, ඒ කියන්නේ හිතලා බැස ගන්න මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්ද නැද්ද? ඒ නිසා අපිට ඕනේ මේ ලෝකේ සම්පූර්ණයෙන් අවබෝධ කරපු කෙනෙක් අවබෝධයෙන්ම වදාළ දෙයක් එක්ක සැක විසඳ ගන්න. මිසක් එක එක්කෙනාගේ මත නෙමෙයි. එහෙනම් අපි අපේ ප්‍රශ්නවලට පිළිතුරු ගත යුත්තේ කාගේ දෙයින්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මිසක් අපිට වෙන කිසි කෙනෙක්ගේ කිසි අදහසක් ඕනේ නැත. පරම්පරා ගානකින් කරගෙන එන එකක් කිව්වත් අපිට ඒක ඕනේ නැහැ. අපිට ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ විතරයි. මොකද උන්වහන්සේ මේක හිතලා මනක්කල්පිතව ගොඩනගාගෙන මේක මෙහෙමනම් අර එහෙම වෙන්නේ නැති කියලා දේශනා කරපුවා නැහැ. උන්වහන්සේ අවබෝධයෙන් පෙන්වපු දෙයක්. බුදුරජාණන් වහන්සේට ගුණයක් තියෙනවා ලෝකවිදූ කියලා. අපි කියන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ. මෙතන ලෝකවිදූ කියලා කිව්වේ උන්වහන්සේට සියලුම ලෝක ගැන විදූ කිව්වේ අවබෝධේ. උන්වහන්සේට හැම ලෝකයක් ගැනම අවබෝධයක් තියෙනවා. ඒක නිකන් බාගෙට ඇති වෙච්ච අවබෝධයක් නෙමෙයි, පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. උන්වහන්සේ අවබෝධ කරපු ලෝක ගැන අපිට දැනගත යුතු දෙයක් නම්, අවශ්‍ය දෙයක් නම් ඒ දේ කියා දුන්නා. අද අපි සාකච්ඡා කරන කාරණාව දැන්ට ඔබ ටිකක් දන්නවා. ඒ තමයි මේ මියගේ ඥාතීන්ට අවබෝධයෙන් කොහොමද පින් අනුමෝදන් කරන්නේ කියන එක ගැන. ඒ සඳහා පින්වත්නි අපි මාතෘකා කරගන්නවා බුදුරජාණන් වහන්සේගේ විශේෂ දේශනයක් ඒ උදෙසාම වෙන් වෙච්ච මේ තමයි කුද්දක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රය. මොකද්ද සූත්‍රය? තිරෝකුඩ්ඩ සූත්‍රය. මේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මියගේ ඥාතීන් සම්බන්ධව අපිට දැනගත යුතු විශේෂ කාරණයක් කීපයක් පෙන්නනවා. ඊට අමතරව අපි දේශනා ඔස්සේ අපිට තියෙන තවත් ගැටලු විසඳා ගමු. අපිට පින්වත්නි මේ ඥාතීන්ට පින් දෙද්දී සමහර වෙලාවට හිතෙනවා අපි දෙන හැම පිනක්ම ඒ ඥාතියට අනිවාර්යෙන් ලැබෙනවද කියලා. ඒ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේගෙන් ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා එක තැනකදී ඒකෙන් උත්තරේ ලැබෙනවා. ඒ කියන්නේ අපි කරන පින අනිවාර්යයෙන්ම ඥාතියට ලැබෙනවද නැද්ද? ඒ ප්‍රශ්නේ ජානුස්සෝනි ඇහුවම බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි ලැබෙන පිරිසකුත් ඉන්නව නොලැබෙන පිරිසකුත් ඉන්නවයි කිව්වා. එතකොට උන්වහන්සේ විස්තර කරලා දෙනවා කාටද ලැබෙන්නේ නැත්තේ කියලා. නිරේ ඉපදුනා නම් තමන්ගේ මේගේ ඥාතියා මේ පින ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ ඉපදුනා නම් තමන්ගේ මේගේ ඥාතියා ඒත් මේ පින ලැබෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙට ආයෙත් ආවනම් ඒත් මේ පින ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට ගියා නම් ඒත් මේ පින ලැබෙන්නේ මියගේ ඥාතියෙක් වශයෙන් ඒ පින ලැබෙන්නේ නැහැ කිව්වා. බ්‍රහ්ම ලෝකෙට ගියා නම් ඒත් ලැබෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් പ്രേත ලෝකයේ උපතක් ලැබුවා නම් අන්න එයාට තමයි මේ පින ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කවුද ප්‍රශ්නේ ඇහුවේ? ජානුස්සෝනි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. එතකොට මෙතනදී පිරිසකට බෑ කිව්වේ තව പ്രേත ආත්මේ උපන් අයට පමණක් පුළුවන් කිව්වේ ඇයි හේතුව? ඒකට හේතුව තමයි පින්වත්නි
මේ එක එක ලෝක යැපෙන ක්‍රම වෙනස්. නිරේ එක විදිහ. ඒ අය බඩගිනි කියලා කෑ ගහනකොට රත් වෙච්ච යකඩ ගුලි තමයි ගිල්ල ඉන්නේ. කට යකඩ අඬුවකින් රත් වෙච්ච යකඩ අඬුවකින් ඇරලා ගිල්ලවන. එවැනි ආහාර ක්‍රමයක් තමයි එහි තියෙන්නේ. ඒතර තිරිසං ආත්මවල ඊට ටිකක් වෙනස්. තිරිසං ආත්මවල දැන් අපි අසුචි වලට ආසද? අසුචි කන්න? අපි ආස නැහැ. හැබැයි තිරිසං ආත්මේ දැන් ඌරෙක් වුණොතින් අසුචි කන්න ආසද නැද්ද? පොරකක ආසාවෙන් කනවා. එතකොට ඒ වගේ එක එක ලෝකවල යැපෙන ක්‍රම එකකට එකක් වෙනස්ද නැද්ද? එකකට එකක් වෙනස්. අන්න එහෙම ඒ වෙනසේ പ്രേත ලෝකයේ වෙනස තමයි ඒ අයට යැපෙන්න තියෙන එකම ක්‍රමේ පින. ඒගොල්ලන්ගේ තියෙනවා පින්වත්නි මේ සතර අපාය අනික් ලෝක වලට වඩා පොඩි වෙනසක්. නිරේටයි තිරිසං ආත්ම වලටයි වඩා හොඳ තැනක තමයි പ്രേතයෝ ඉන්නේ. කියන්නේ പ്രേතාත්මය කියන්නේ තිරිසං ලෝකෙටත් වඩා හොඳ තැනක්. දැන් අපිට S2කට එකපාරට පේන්නේ තිරිසං සත්තු. ඒ තිරිසං සත්තුන්ගේ සමහර සත්තු අපිට පේනවා සැප විඳිනවා. සමහර සත්තු අපිට දකින්නකොට හිතෙනවා අපිටත් වඩා උන් හොඳට සැප විඳිනවනේ කියලා. හැබැයි තිරිසං ලෝකෙටත් වඩා പ്രേත ලෝකේ උසස් කිව්වා. කවුද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ. ඇයි උසස් වෙන්නේ කියලා අපි නිකන් හිතමු. പ്രേතයන්ට පින්වත්නි එක එක විශේෂ හැකියාව තියෙනවා. එකක් තමයි ඒ අයට පුළුවන් තමන් මේ പ്രേත ආත්මයට ආවේ මොන වගේ අකුසලයක් කරලාද අතීතේ කියලා බලතැකි. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නකොට මොන වගේ දෙයක් කරලාද මෙතෙන්ට මේ දුක් විඳින්න ආවේ කියන එක තේරෙනවා. කෙලිම පේනවා. ඒ වගේම මේගොල්ලන්ට තව හැකියාවක් තියෙනවා. මම මෙතනින් චුත වෙලා උපදින්නේ කොහෙද? ඉපදිලා මම මොන වගේ ලෝකයකට යයිද කියලා තේරෙනවා. ඒ නිරේනම් නිරේට ගිහිල්ලා මම මේ වගේ දුක් විඳිනවා කියන එක පේනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ പ്രേතයන්ට අනාගතේ හිම පේන්නේ දුක් විඳින තැනක මරණින් පස්සේ උපදිනවා නම් විතරයි. ඒ പ്രേත ආත්මය තුළ. මට ඒක තේරෙනවා දැන් ඔය හැකියාව දෙක සැපයක් පිණිස ලැබිච්ච එකක් නෙමෙයි. මොකද ඒ අය අතීතේ කරපු දේ බල බලා පසුතැවි දුකක් විඳිනවා. ඊළඟට යන්න තියෙන නිරේ ගැන හිත අපි හිතමු මාස 8කින් ඔන්න මැරිලා යන්න තියෙනවා. ඒ වගේ හිත දුකක් විඳිනවා. ඔකට අපි උදාහරණයකට ගත්තොත් දැන් ඔන්න හිතමු එල්ලුම් ගහ නියම වෙච්ච යුගයක් කියලා මේක. ඒතර ඔන්න කෙනෙක්ව මරණ දඬුවමකට නියම කරනවා. ඒතට එයාව අත්අඩංගුවට අරගෙන තියෙන කාලේ මේ කෙනාස් අපි හිතමු මාසෙකින් මරනවා කියලා. මේ මාසෙ තුල එයා ජීවත් වෙන්නේ දෙපැත්තක් ගැන හිත. එකක් තමයි මම මේ වරද කරපු නිසා මෙතෙන්ට ආවනේ ගගා පසුතැවෙනවා. අපරාධි මං ඒක කරේ කිය. ඊළඟට තව මාසෙයි මං ජීවත් වෙන්නේ. එයින් පස්සේ මාව මරනවනේ කිය හිත දුක් විඳිනවා. ඒ දෙකෙන්ම දුකක්ද විඳින්නේ සැපයක්ද? දුක. අන්න ඒ වගේ තමයි මේ പ്രേතාත්මෙත් අතීතේ කරපු අකුසලේ පේන එකෙනුත් දුකක් විඳිනවා. අපරාධි මම මේක කරේ ගගා පසුතැවෙනවා. අනාගතේ පේන එකෙනුත් දුකක් විඳිනවා. මම මේ මාස ගානෙන් පස්සේ නිරේ උපදිනවනේ කිය. කොහොම හරි මේ හැකියාව මේ പ്രേතයන්ට තියෙනවා. තව තියෙන විශේෂම හැකියාවක් තමයි പ്രേතීන්ට තමන්ට යැපෙන්න, කන්න බොන්න, අඳින්න, පළඳින්න, ඉන්න හිටින තැන සකස් කර ගැනීමේ සඳහා යෙදෙන ක්‍රමය තමයි පිනෙන් ඒව ලැබෙනවා. ඒ නිසා පින හොයාගන්න පින් කරන තමන්ගේ මනුස්ස ලෝකේ ඉන්න ඥාතින්ව හොයාගන්න පුළුවන්. පේනවා. එහෙම ඥාතින්ව හොයාගෙන ඒ අය ළඟට ගිහිල්ලා යම් කිසි ක්‍රමයකට අඟවන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම මට පින් ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තිරෝකුඩ සූත්‍රයේත් පෙන්නනවා සමහරලාට ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට අමතක වෙලා නම් මේ මැරිච්ච කෙනාව සමහර විට ඒ ඥාතියා දොරමුළු අස්සේ ඇඳන් අස්සේ කොහේ හරි ගෙදර අස්සක මුල්ලක තැනක ඇවිල්ලා ඉන්න පුළුවන් කිව්වා. ඇවිල්ලා බලාගෙන ඉන්නවා මට දැන් පින් දෙයිද කිය. ඒතර දෙන්නේ නැති වුණාට පස්සේ එක එක විපත් කරනවායි කිව්වා. දැන් අපිට පේනවා අදත් ඔයගේ පින් නොදී සමහරලාට අවුරුදු ගණන් ගිහිල්ලා අමතක වෙලා. ඒ මැරිච්ච කෙනා තාත්තා නම් තාත්තා හදපු ගෙදර තමයි දැන් මේ දරුවෝ ජීවත් වෙන්නේ. අර ඊරිසියයි කාටද? තරහක් එනවා. මං හදපු ගෙදර මේ අය සැපසී ඉන්නවා. නමුත් මට කිසිම පිනක් දෙන්නේ නැහැ. මාව අමතක කරලා කියලා තරහක් එනවා. ඊට පස්සේ අපිට පේන අසෝචි ගෙනත් දානවා. උයාගත්තු කෑම වලට දොරවල් වලට තට්ටු කරනවා, රැතිසේ බය කරනවා, ජනෙල් වලට ගල් ගහනවා, විවිධ දේ කරනවා. ඊට පස්සේ ඇඟවල වලට වැහෙනවා. මේ හැම දෙයක්ම
පින් අවශ්‍ය වෙලා කරන එක එක ඇඟවීම්, නිමිති, ගති වගේ එක එක ක්‍රම සමහරවිට හීනෙන් ඇවිල්ලා පේනවා. මේ එක එක ක්‍රම ඔස්සේ පින් ඉල්ල ගැනීමේ හැකියාවක් ප්‍රේතයන්ට තියෙනවා. ඒක තියනවද නිරේ නිරිසත්තුන්ට? නෑ. ඒක තියනවද තිරිසන් ලෝකෙ තිරිසන් සත්තුන්ට? නෑ. ඒක නෑ මිනිස්යන්ටත් දෙවියන්ටත්. ඒ කියන්නේ දැන් අපිට පේනවා මිනිස්සු ගත්තම දැන් ඔබ හිතන්න ඔබ මියගේ ඥාති නොදෙසා පින්කමක් කරනවා අවුරුදු 13කට කලින් නැති වෙච්ච කෙනෙකුට කියලා හිතමු උදාහරණයකට. අවුරුදු 13කට කලින් තමන්ගේ තාත්තා නැති වුණා. දැන් තමන්ගේ ගෙදර ඉන්නවා අවුරුදු 12ක පුංචි පුතෙක්. තමන්ගේම පුතා කියමු. දැන් මේ පුතා වෙලා ඉපදුනේ වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේ තාත්තමයි කියමු. අර මාස 10 මව් කුසේ ඉන්න කාලෙත් එකතු කරලා ගත්තම ඒ කාලේ අවුරුදු 12 එකතු වුනම 13 හරි. ඒතර මේ ඉන්නේ තමන්ගේ තාත්තම කියලා අපි හිතුව. ඒ පුතාට තේරෙනවද පින්කම කරද්දී මේ මගේ ගිය ජීවිතේ ඥාති මට පින් දෙනවා කියලා හිතෙයිද? එහෙම හිතෙන්නේ නැහැ. අන්න ඒ නිසා කව මනුස්ස ලෝකයටත් බෑ කිව්වා. ඒතර දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකවලත් මේ මියගේ ඥාතින දෙසා දෙන ක්‍රමයක් නැහැ. අන්න ඒක සීමා වෙලා තියෙන්නේ പ്രേත ලෝකේ ප්‍රේතයන්ට විතරයි. ඉතින් මේ പ്രേත ලෝකය ගැන මතක් කරපු නිසා සිහිපත් කළ යුතු පින්වත්නි එක දෙයක්. මේ ලෝකේ වැඩියෙන්ම සත්වයන් උපදින ලෝකේ කොහෙද? සියලු ලෝක ගත්තම වැඩියෙන්ම සත්වය උපදින්න මොන ලෝකෙද? තිරිසන් ලෝකේ නෑ. නිරේ. මොකද පහළම තැන කොතනද? නිරේ. නිරේ තමයි කිව්වා අප්‍රමාණ නිරිසත්තු ඉන්නේ. ඒකේ සීමාවක් කරගන්න බැරි තරම්. ඊළඟට තිරිසන් ලෝකේ. ඊට පස්සේ പ്രേත ලෝකේ. එයින් පස්සේ මනුස්ස ලෝකේ. ඊට පස්සේ දිව්‍ය ලෝකේ. ඔය විදිහට යන මේකේ මේ පහළම තැනට තමයි වැඩිම කට්ටිය යන්නේ. එනේ දැන් අපිට පේනවනේ ඉන්න මිනිස්සු කරන දේවල් වලින් දැන් ධර්ම දේශනයක් අහන්න එන පිරිසයි සංගීතයක් අහන්න එන පිරිසයි කියන දෙකොටසෙන් ගත්තම අපිට තේරෙනවා අර පහළම තැනට යන්නද උත්සාහ කරන්නේ උඩම තැනට යන්නද කියන එකනේ. ඒතකොට සීමාව තේරෙනවා. ඒ වගේ ගත්තම සාමාන්‍යයෙන් පින්වත්නි මනුස්ස ලෝකෙට සාපේක්ෂව പ്രേත ලෝකයේ පිරිස වැඩිද නැද්ද? වැඩි. ඒ പ്രേත ලෝකයේ ඉන්න පිරිස අතර ගොඩාක් වෙලාවට අර නිරේටයි තිරිසන් ලෝකෙටයි යන්නේ නැතුව බේරිලා ආපු පින් ඇති පිරිසක් ඉන්නවා. මොකද අර දෙක ඊට වඩා භයානකයිනේ. දැන් දේශනා කීපයකම තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා නියත මිත්‍යා දෘෂ්ටිකයා යමෙක් මිසදිටු ඇතෝ ඉන්නවනම් ඒ කියන්නේ අපි හිතුව පින්පව් විශ්වාස කරන්නේ අම්මා තාත්තා පිළිගන්නේ නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තා පිළිගන්නේ කියන එක දෙවියන් වහන්සේ මැව්වා කියලා පිළිගන්නකොටම ඉවරයි. ඒ කියන්නේ දෙවියන් විසින් තමන්ව මැව්වා කියලා පිළිගැනීමේ යටින් කියවෙන්නේ මොකද්ද? නත්ති මාතා නත්ති පිතා. ඒක මිත්‍යා දෘෂ්ටියට අයිතිද නැත්ද? අයිති. යමෙක් මිසදිටුව තුල ඉන්නව නම් එයාට මරණින් පස්සේ උපත් දෙකයි කිව්වා. ඒක එකකුත් නෙමෙයි තුනකුත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දෙකයි කිව්වනම් ඒක දෙකමයි උන්වහන්සේ දැකලා වදාලේ නිරේ හරි තිරිසන් ලෝකේ හරි. ඒත් අපිට පේනවා ගොඩාක් වෙලාවට බෞද්ධයන් සහ අන්‍යාගමිකයත් අපිට මොන ගහලා තියෙනවා කර්මඵලයේ සමහරලාට පිළිගන්න අය ඉන්නවා. මෙලොවක් පරලොවක් පිළිගන්න අය ඉන්නවා. බෞද්ධයන් මේ පින්පව් කියන එක විශ්වාසයක් තියෙනවනේ. ඒ නිසා යන්තම් ඔන්න උපතින් හරි ආගම හම්බෙලා සම්මාදිට්ඨිය ලෞකික වශයෙන් හරි ඇති කරගන්න ලැබිලා තියෙනවා පින්පව් විශ්වාස කරන්න මෙලොව පරලොව විශ්වාස කරන්න. ඒකේ පිනට අර නිරේටයි තිරිසන් ලෝකෙටයි නොයා යන්තම් പ്രേත ලෝකෙට රිංග ගන්න හරි ටිකක් ඉඩ ලැබිලා තියෙනවා කාටද? ඔව්. ඒ නිසාද මන්ද අන්‍යාගමිකයන්ට වඩා සාපේක්ෂව ගත්තොත් බෞද්ධයන්ගේ ඇඟට වැහෙනේව වැඩිද නැද්ද? ඒ කියන්නේ ඔය ඇඟවල වලට වැහිලා කෑ ගහන්නේ. මැරිච්ච අහවල ආවා මෙයා ආවගා කියන ඒවා බෞද්ධයන්ට අනිත් අයට වඩා සාපේක්ෂව වැඩිද? වැඩිනේ. ඒ වැඩි වෙන්න හේතුව හැටියට අපිට තේරෙනවා මේ අය අර යන්තම් ලෞකික මිත්‍යා දෘෂ්ටියෙන් බේරිලා පින්පව් විශ්වාස කරගෙන මැරිච්ච නිසා പ്രേත ලෝකෙවත් ගිහිලා බේරිලා කියලා. එතකොට මේ പ്രേත ලෝකෙ ගිය ඥාතියා එහෙනම් අපි පින් අනුමෝදන් කරනකොට
ඒ පින ගන්න එනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. සමහර විට යා මනුස්ස ලෝක වෙන්න පුළුවන්, සමහර විට දිව්‍ය ලෝක වෙන්න පුළුවන්, සමහර විට පහළ තැනක වෙන්න පුළුවන්. ජානුස්සෝනි අහන ප්‍රශ්නය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධයෙන්ම දකිනවා නිරේ තිරිසන් ලෝකේ, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ආදී තැන්වල පින් ගන්න බෑ කියලා. പ്രേත ලෝකේ පමණයි පින් ගන්න පුළුවන් කියලා. ස්වාමීනි එතකොට අපි ගොඩාක් වියදම් කරලා පින්කම කරනවා. ඒ පින්කම කරද්දී ඒ ඉලක්ක කරන ඥාතියා പ്രേත ලෝකේ නෙමෙයි නම් පින්කම අපරාධෙන්නේ කියලා. එයා හිමම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ජානුසෝනි. ජානුසෝනි එහෙම කියන්න එපා කිව්වා. ඇයි ඒ පින ඔබට තියෙනවනේ කිව්වා. පින්කමේ අපරාධයක් වෙන්නේ නැහනේ. එතකොට ඒ වගේම තව තැනකදී බුදුරජාණන් වහන්සේ ඒකට අදාළවම පෙන්නනවා අපි ඉලක්ක කරන ඥාතිය මේ කාරණේ හොඳට ඔලුවට ගන්න. මොකද මේක අපි අත නොකරන ප්‍රශ්නයක්. ඉලක්ක කරන ඥාති ටික සීමා වෙන්නේ මේ ජීවිතයයිට. මේ ජීවිතේ අම්මා හවු තාත්තා, අම්මගේ අම්මා, තාත්තගේ තාත්තා, මේ પરම්පරාවේ කවුරු හරි. අපි කියන අප නමින් මිය ගිය කියලා මේ ජීවිතේ ආත්ම ගණන් પરම්පරාවට කියන්නේ මේ પરම්පරාව සිහි කරලානේ. අපිට මතක් වෙනවද ගිය ජීවිතේ අම්මා තාත්තව? ගිය ජීවිතේ අම්මගේ අම්මව? ඒ අයට පින් කරන මම කවදාකවත් දැකලා නැහැ. එහෙම කරන්න ගියොත් සීමාවකුත් නැහනේ. ඇයි ආත්ම ගණන් ඈත කොච්චර ඉන්නවද? දර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අතීත ජීවිතවල ඥාතීනුත් ඉන්න පුළුවන් කිව්ව പ്രേත ලෝකේ. තමන්ව ඥාතියෙක් ඇටට හඳුනාගත්තොත් ඒ අයටත් පින් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක නිසා මියගේ ඥාතියෙකු දෙසා පින්කමක් කරද්දී ඉලක්ක කරන කෙනා පින් ගන්න පුළුවන් තැනක ඇතා නැතා කෙසේ වෙතත් පින් ගන්න පුළුවන් පිරිසක් ඒ තැන්වල ඉන්නවමද නැද්ද? ඉන්නවා. මේ ජීවිතේ නැත්තම් අතීත ජීවිතවල අය හරි ඉන්නවා. දැන් ඔය අතීත ජීවිතවල අය ඉන්නවා කියන එකට හොඳම උදාහරණයක් තමයි ඔබ දන්නවද පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනයනේ යන්නේ. මේ බුද්ධ ශාසනයේ මියගේ ඥාතීන් උදෙසා කරපු පළවෙනි පින්කම කවුද කළේ? මුල්ම පින්කම බිම්බිසාර රජතුමා. මොකද එතුමා තමන්ගේ කල්ප 100කට කලින් මුණ ගැහිච්ච ඥාති පිරිසකට පින් දුන්නා වේළුවනාරාම පූජාවෙන් පහුවදා. ඒ සිද්ධිය බොහෝ දෙනා අහලා ඇති. මොකද කල්ප 100කට කලින් පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වුණා. ඒ පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ බිම්බිසාර රජතුමාත් ගොඩාක් පින් කළා. මොකද එතුමා ඒ කාලේ සිටුවරයෙක් වෙලා ඥාති එකතු කරගෙන මේකටම සැදී පැහැදී හිටිය කෙනෙක්. හැබැයි ඒකට අකුල් හෙලපු ඥාති පිරිසකුත් හිටියද නැද්ද? ඉඳලා තියෙනවා. ඒ අය හැම තිස්සෙම උත්සාහ කරලා තියෙනවා මේක වළක්වන්න මේ කරන පුණ්‍ය කටයුතු. ඒ වැළැක්වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ අයට මරණයෙන් පස්සේ උපදින්න උනා කොහෙද? නිරේ. නිකන් නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනය වෙනකන් කල්ප 100ක්ම නිරේ දුක් විඳලා තියෙනවා. එතකොට ඒ කාලේ මේ බිම්බිසාර රජතුමා එදා සිටුවරයා ඒ අය සුගති සැප විඳගෙන ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනේ බිම්බිසාර නමින් උපදිනවා. අර නිරේ ගිය කට්ටිය කාශ්‍යප බුද්ධ ශාසනේ නිරෙන් මිදිලා මොකද වෙන්නේ? പ്രേත ලෝකේ උපදිනවා. ඒ කණ්ඩායම. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනය වෙනකම් പ്രേත ලෝකේ දුක් විඳින්මින් ඉඳලා බිම්බිසාර රජතුමා වේළුවනාරාම පූජාව කරනවා බලන් ඉඳලා රෑ හීනෙන් ඇවිල්ලා මාලිගාව ඉස්සරහා කෑ ගහන අපිට දෙන්න කකා. එතකොට නිින්ද ගියත් නෑ රජතුමාට එදා එළි වෙනකොට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මෙහෙම දෙයක් දැක්කේ මොකද්ද කියලා. ඒකට කිව්වා මේ කල්ප 100කට එහා ඥාති පිරිසක් පින් ඉල්ලනවා කිව්වා. ඔන්න එදා දවාලි දානයක් දීලා පින් අනුමෝදන් කරා. ඒ පින ලැබුණා අර ඥාති පිරිසට. දැන් බලන්න පළවෙනිම පින්කම ඕක මේ බුද්ධ ශාසනය. දුන්නේ මේ ජීවිතේ ඥාතීන්ටද අතීත ඥාතීන්ටද? අතීත ඥාතීන්ට. අපේ අතින් එහෙම එකක් කෙරෙනවද? නැහැ. දැන් තව අවස්ථාවක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට කොණ්ඩෙන් ඇඟ වහගත්තු ඇට ඉලිප්පිච්ච නහරවැල් මතුවෙච්ච විරූපි ප්‍රේතියක් එනවා. ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. සාරිපුත්ත සන්නසේ බලනකොට මේ තමන්ගෙම ආත්ම පහකට කලින් අම්මා. ඊට පස්සේ දැන් പ്രേත ලෝකේ ගොඩාක් දුක් විඳිනවා. සරියුත් සන්නසේ මොකද කරේ? පිණ්ඩපාතයට ලැබිච්ච දානි පූජා කළා. රහතන් වහන්සේලාට පූජා කරලා ඒ පින් දුන්නා අර
අම්මට. ඒ අම්මා සුවපත් වෙලා දෙවඟනක් වගේ එනවා. ඔන්න പ്രേත ලෝකේ තියෙන එක අවස්ථාවක් ඒක. ඒ කියන්නේ දැන් තිරිසන් ආත්මයටත් වඩා പ്രേත ලෝකේ හොඳයි කිව්වේ මොකද? පින් අනුමෝදන් වුණාට පස්සේ දෙවියෙක් වගේ සැප ලැබෙනවා. දැන් පින් අනුමෝදන් වෙලා සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අඬන් මේ සතුටින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පින් අනුමෝදන් කරපු නිසා අද මම මෙතන සැප විඳිනවා කිව්වා. ඊට පස්සේ ආයෙ අඬන්න ගත්තා. ඇයි අඬන්නේ කියලා දැන් හරියනේ. ඊට පස්සේ අර අම්මා කියනවා නෑ ස්වාමීනි හරි ගියාට ටික කාලයයි. ස්වාමීනි මාස 4යිකෝ මට මේ සැපය තව විඳින්න පුළුවන්. එයින් පස්සේ මම නිරේ උපදිනවා කිව්වා. ඉතින් මේ සැපය තියෙන්නේ ඒ ටික කාලයක් නිසා මට මේ සැපය වින්දත් සැපයක් නෑ කිව්වා. මේ සංසාරේ ස්වභාවය ඒක. ඒක හැටි. එතකොට අපිට ඒකෙන් එකක් පේන දැන් මේ ආත්ම 5කට කලින් අම්මට සැරියුත් සයන්ස් පින් දුන්නා. එහෙනම් අපෙත් පින්වත්නි අතීත ජීවිතවල ඥාති කවුරු හරි പ്രേත ලෝකේ ඇද්ද නැද්ද? ඇති. එහෙනම් මම ඔබට පින් දෙනකොට අප නමින් මිය ගිය කියන එක පැත්තකට දාන්න මම පොඩි අලුත් ක්‍රමයක් කියලා දෙන්න. මේක අපි සමහර මාධ්‍යවලදී කියා දීලා තියෙන නිසා ඇතැම්මයි අපිට පින් දෙනවා. සනස මේක පෙන්වවට ගොඩක් පින් කියලා. ඒ තමයි තමන්ගේ සංසාරගත යම්තා ඥාතියෝ ඇතනම් ඒ හැම දිනාටම මේ පින් හේතු වේවා කියන හිත ඇති කරගන්න. එතකොට මේකේ නිකන් අර බාගෙට බෙදෙන එක අංග සම්පූර්ණව බෙදුවා වගේ වැඩක් වෙනවානේ. මොකද මේ ජීවිතේ ඉන්නේ ස්වල්ප දෙනයි. මේ සංසාරයේ අතීත ඉඳන් එන ඥාතින්ගේ හැටියට ගත්තම කීයෙන් කී දෙනාද මේ ජීවිතේ ඉන්නේ. ඒ නිසා පින්වත්නි ඔන්න ඒක එහෙම කරන්න. එතනදී ජානුසෝනිට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරන පින ඔබටත් තියෙනවා සංසාරේ කවුරු හරි ඥාතියෙකුට ලැබෙනවා. ඉලක්ක කරන කෙනා പ്രേත ලෝකේ ඇතා නැතා පින් කරන්න කිව්වා. ඒ ප්‍රශ්නේ හරි. දැන් එහෙනම් අපි දන්නවා පින ලැබෙන්නේ කාටද? പ്രേතාත්මයකට ගියාට පස්සේ. ඒ പ്രേත ආත්මය ගැන අපිට නිතර හිතෙන්න ඕනේ කාරණයක්. ඒ තමයි ඔබ කැමතිද ඔය පාරවල් ගානේ තියෙන කෙලසිම සොටු තියෙනව නේද? සමහරලාට කෙල ගහලා සෙම දාලා සොටු තියෙනවා. කැහියෝ විවිධ දේ තියෙනවා. පාරේ යන ගමන් ඕක ටිකක් ඇහිඳගෙන කකා යන්න කැමතිද? දැන් මූණ ඇඹුල් වෙනවනේ. ඒ කියන්නේ හරි පිළිකුල්. අපිම කටින් දාපුවා තමයි ඉතින්. එතකොට පින්වත්නි මේ දැන් ඇඹුල් කරාට සමහරලාට හිතේ ස්වාමීන් වහන්සේ මොනව අහනවද කියලා. හැබැයි ඕව රහ කර කාපු කාලෙකුත් තියෙනවා ඔය ඇඹුල් කරාට. දැන් ඇඹුල් කරනවා මූණ නිකන් අකුල ගන්නවා. හැබැයි දැක්කම ආස හිතිලා. පොර කාගෙන ගිහිල්ලා ආසාවෙන් කාපු කාලයක් තියෙනව මතක නැද්ද? ඒ කියන්නේ හිතාගෙන ඉන්නේ හැම ආත්මිකම මනුස්ස ලෝකෙම ඉපදී ඇවිල්ලා තියෙනවා කියලානේ. බටර් ගගා පාන් කකා හැලියේ බට්ටි කුයාගෙනම කාලා තමයි මේ හැම ආත්මිකම එන්නේ කියලා හිතාගෙන ඇත්තේ. මනුස්ස ලෝකේ උපන් වාරවලට වඩා പ്രേත ලෝකේ උපන් වාර වැඩිද නැද්ද? වැඩි. ඊටත් වඩා තිරිසන් ලෝකේ නිරේ ඉපදිච්ච වාර වැඩි. ඒතර പ്രേත ලෝකේ මෙතන ඉන්න මේ මමත් ධර්මයේ අහන ඔබත් හැම දෙනාම പ്രേත ලෝකෙ ඉපදිලා තියෙනවද නැද්ද? ඉපදිලා තියෙනවා. ඒතර අපේ භාග්‍යතුන් වහන්සේ පවා අතීත ආත්මවල പ്രേත ජීවිත ලැබලා තියෙනවද නැද්ද? ලැබලා තියෙනවා. ඒක කාටත් පොදුයි මේ සංසාරේ ආපු හැම කෙනාටම. പ്രേත ලෝකෙ ඉපදිච්ච නැති එක්කෙනෙක්වත් නැහැ. එහෙමනම් പ്രേත ලෝකෙදී බුදුරජාණන් වහන්සේ වදාලා කෙලසෙම සොටු ටිකක් හොයාගන්නෙත් හරි අමාරුවෙන් කිව්වා. ඒ ටික දැක්කට පස්සේ පොර කාගෙන ගිහිල්ලා කිව්ව කන්නේ එක. తත්‍ර తත්‍රාබි නන්දිනී කියනවා. මේ තණ්හාවේ හැටි තමයි යන තැන ඇලෙනවා. එහෙම යන තැන ඇලෙනකොට දැන් මෙතන පිළිකුල් කරන දේ අතෙන්දී ඇලෙනවද නැද්ද? ඇලෙනවා. එහෙනම් මෙතන ඉන්න හැම කෙනාම කෙලසෙම සොටු හොඳට රහ කර කාලා ඇවිල්ලා දැන් ඇඹුල් කරාට ඔබ අමතක කරන්න එපා. තාමත් අපිට ඒව කන්න අවස්ථාව තියෙනවද නැද්ද? තියෙනවා. අතීතේ ගහපු එක නම් අමතක කරතයි. දැන් ඉතින් ඒක නෑනේ. නමුත් ඉස්සරහටත් කන්න තියෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එතකොට ඒක හරවන්නේ කොහොමද අපි? මේක හිතාගන්න බැරි විදිහට කැරකිලා යන්නේ. අපිට මතකයි එක පුතෙක් දවසක් මට මතක් කරා. ඒක මාධ්‍ය ආයතනයේ ගරුත්වය සඳහා කියන්න මේ බෞද්ධයකේම කාර්ය මණ්ඩලයේ එක පුතෙක් මායික ධර්ම සාකච්ඡාවකට ආපු වෙලාවකදී මට මතක් කරා ස්වාමීන් වහන්සේ සමහරවිට මට හිතෙනවා කිව්වා දැඩි වතුර තිබහක් එනකොට දැන් වාහනයක යද්දි හරි කොහේ හරි වතුර ටිකක් හොයාගන්න බැරි තැනක
මේ තදට වතුර තිබහකේදී මට එකපාරටම හිතෙනවා කිව්වා මේ වතුර තිබහා ඇවිල්ලා දැඩි මේ ලෝභ සහගත සිතකින් ඉන්න මොහොතක මැරුණොත් මං പ്രേත ලෝකේ අයි නේද කියලා. ඒ කියන්නේ പ്രേත ලෝකයට වැටෙන ඉඩ තියෙන අන්නේ තැන්වල දැඩි ලෝභය දැඩි ද්වේෂය තියෙන තැන්වල කෙලින්ම අතෙන්ට යන ඉඩ වැඩි. හැබැයි දැකලා ඇති මේ සමහර මරණාසන්න වෙච්ච අය ඇඳේ ඉඳගෙන කතා කරගන්න බෑ හිර වෙලා. වචන පිට වෙන්නේ ගගා කියවනවා. දැකලා ඇතිනේ. ඒතර එහෙම කියවනකොට එයා මොනවද ඉල්ලන්නේ කියලා තේරෙනවද අපිට? තේරෙන්නේ නැහැ. සමහරට එයා වතුර ටිකක් ඉල්ලන්නේ. දැන් ළඟ ඉන්න අයට තේරෙන්නේ නැති නිසා ඒ අය බලාගෙන ඉන්නවා. ඇයි ගගා අහනවා. දැන් මෙයාට වතුර ඕනේ. ඊට පස්සේ මෙයාගේ හිතේ තරහක් එනවද නැද්ද? වතුර ටිකක් දෙන්නේ කියලා තරහක් එනවා. ඔය අතරේ මලොත් මොකද වෙන්නේ? ඔන්න කෙලින්ම දැන් වතුර හොය හිටියේ. ඊපස්සේ දැන් ගිහිල්ලා හොයන්න වෙන්නේ මොනවද? කියලා සෙමසොට්ටු. දැන් වතුර ටිකක් නැහැ එතකොට. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල අපිට සිහිය පවත්වන්න බැරි නම් මේ ධර්මය ඇහුවට පොඩ්ඩක්වත් වැඩක් නැහැ. මොකද තව අවුරුදු 50කින් 60කින් පස්සේ අපිට ඕවා කන්න ඉඩ තියෙන්නත් පුළුවන්. මේකේ විනිශ්චය අපි අතේ. මම ඔබට මේක තේරුම් ගන්න සිද්ධියක් කියන්නම්. එක හොරෙක් බුදුරජාණන් වහන්සේ කාලේ හොරකම් කළ රජතුමාට අහුවෙලා දංගෙඩියට නියම වෙලා දංගෙඩිය ළඟට ගෙනිච්චා. දැන් එතෙන්දී අහනවා අන්තිම කැමැත්ත ඉල්ලන්න කියලා වරයා. ඉල්ලුවට පස්සේ මේ මිනිස්සයා කියනවා මට කැවුම් කරන්න ආසයි. ඊට රජතුමා යාට කැවුම් ටිකක් ලැබෙන සලස්සන එක කැවුමක් දෙකක්. දැන් මේ කැවුම ලැබුණම මෙයා මේක කන්න ලෑස්ති වෙනකොට අපි දන්න අන්තිම මොහොතේ මේ ආස කරන දේ කන්නේ ආසාවෙන්ද නැද්ද? ගොඩාක් ආසාවෙන්. දැන් මේක කන්න හදනකොට දැක්කා මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. වඩිනවා දැක්කම බලන්න මෙයා හිතින් තනිකර මෙයාගේ උපත හරවන හැටි මෙයා කල්පනා කළා ස්වාමින් වහන්සේට මේක පූජා කළොත් මට මෙතනින් ගියාට පස්සෙත් මේක ලැබෙනවා. හැබැයි මම මේක දැන් මෙතන කෑවොත් එහෙම මෙතනම අතහැරලා යන බඩේ ඉතුරු කරලා තමයි යන්නේ. ඒ නිසා මං කණේකට වඩා හොඳ ආයෝජනයක් මේක මට ගෙනියන්න ලැබෙන කියලා කලෙත් මං ජීවත් වෙලා ඉන්න තාක්කල් පවුනේ කියලා කියනවා. එතන ඉන්න මිනිස්සෙකුට මට අර ශ්‍රමණයන් වහන්සේට මේක පූජා කරන්න ඕනේ කිව්වා. එහෙනම් කියලා ගිහිල්ලා කතා කරා මිනිස්සෙක් ස්වාමීනි ඔබ වහන්සේට අර හොරා මේ කැවුම පූජා කරගන්න උම්නාවෙන් ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ වැඩියම පූජා කරා. ස්වාමීන් වහන්සේ මොකද කළේ? එතනම තැනක වාඩි වෙලා පේන්න වැළඳුවා. අරයා හරි සතුටින් තමයි මරණයට මුහුණ දුන්නේ. මැරලා කෙලින්ම ගිහිල්ලා ඉපදුනා බෝමාට දෙවියෙක් වෙලා. දැන් උපදින්න හිටියේ කොහෙද? එක්ක නිරේ, එක්ක പ്രേතාත්මේ කොහේ හරි තැනක. කෙලින්ම එයාගෙම උපතට තීන්දුව දුන්නද නැද්ද? ඒ කියන්නේ තීන්දුව කාගේ අතේද තියෙන්නේ? තමන්ගේ අතේ තීන්දුව තියෙන්නේ. එහෙනම් විනිශ්චයකාරය කවුද? තමන්ගේ විනිශ්චයකාරය තමන්මයි. ඉතින් ඒ නිසා මේ പ്രേත ලෝකෙට යන ඉඩකඩ අපිම අහුරගත යුතුයි කියන එක ගැන තේරුම් ගන්න මම තව කාරණයක් මතක් කරන්නම්. අපිට පින්වත්නි දැන් පැහැදිලි පින් ගන්න පුළුවන් പ്രേතාත්මය කියලා. ඔය പ്രേතාත්මයට පින් දුන්නම අපි හිතන්නේ එතනින් අත් මිදලා සුගතියකට එනවා කියලානේ. ඇහුවොත් නැත්තම් ඔය පින්කමකදී මේ පින මොකටද කියලා කියන්නේ කෙලින්ම එතනින් අත් මිදලා උඩට එන්න පුළුවන්. ඒ නිසා දෙනවා කියලා. ඒ වගේමයි අපිට පේනවා ස්වාමින් වහන්සේලාත් මේගේ ඥාතිගේ පින්කම් වලදී ගිහිල්ලා කියන්නේ කොහොමද? දුක් ඇති අභව්‍ය තැනක ඉපදී ඇත්නම් එයින් අත් මිදී සුගතියකට ඒවා කියනවා. අහලා නැද්ද? එහෙමම තමයි කියන්නේ. ඒතර මේ කාරණිතක මම නිකන් කල්පනා කළා මේක නිකන් සමහර අයට හරි chance එකක්. කියන්නේ දැන් ජීවත් වෙලා ඉදී මංකොල්ල කාලා මිනි මරලා කරන්න තියෙන ඔක්කොම ජඩ වැඩ ටික කරලා මැරිච්ච මිනිස්සයටත් ඔය පින්කම කරලා ඔය විදිහට කියනවද නැද්ද? දුක් ඇති අභව්‍ය තැනක ඉපදී ඇත්නම් එයින් අත් මිදී සුගතියකට පැමිණේවා. දැන් ඕක කියනකොට එක්ක 3 මාසෙන් හරි එක්ක 7 දවසෙන් හරි වැඩි මොන්නම් අවුරුද්දෙන් හරි අර පිනේ බලෙන් එනවද නැද්ද එහෙනම් සුගතියට? එන්න ඕනේ. පිනේ බලේ තියනවා නම් එන්න ඕනේ නේ. ආව කියමුකෝ. එතකොට යාර කරපු ඔක්කොම පින් ටික අහෝසිද නැද්ද? අකුසල් ටික අහෝසි. එහෙනම් එකක් කියන්න. අපිටත් 7 දවසේ 3 මාස පින්කම් ටික කෙරෙයිද නැද්ද? කෙරෙයිනේ. එහෙමනම් මොකටද බෞද්ධයා බලන්නේ? එහෙනම් මොකටද අපි පින් කරන්නේ? අපි හොරකම් කරමු.
හොඳට මිනිමරමු. කරන්න තියෙන හැම දූෂණයක්ම කරමු. මොකද කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට 7 දවසේ පින්කමෙදිත් කියනවා දුක් ඇති අභවිතන කිපදී ඇතනම් ආත්මිදී සුගතියකට ඒවා. එහෙනම් 3 මාසෙත් කියනවා අවුරුද්දෙත් කියනවා මොකෙන් හරි අපි එතකොට උඩට එන්න බෑනේ. මේක ප්‍රශ්නයක්. දැන් මේ වගේ කාරණා පරම්පරාවෙන් ආවා කියලා අපේ පුරුද්ද අපිට සිරිතක් තියෙනෝනේ. බුදුරජාණන් වහන්සේ ඕක කිව්වද? ඔහොම එකක්. අපිට බුද්ධ දේශනාවෙන් බහා බලන්න පුළුවන්කම තියෙනෝනේ. මම ඒක කළා. එතකොට බුද්ධ දේශනාවල බලනකොට පින්වත්නි මම ඔය වෙච්ච සිද්ධිය නිකන් මට තේරෙනවා මේ වගේ දැන් සමහර ඇමතිවරුන්ගේ පුතු මොකක් හරි වරදක් කරලා හිරේ ගියාට පස්සේ දවසයි ඔන්නම් හිරේ ඉන්නේ එළියට එනවද නැද්ද? නඩුත් නැහැ. කෙලින්ම එළියේ. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට ඉන්නවා. ඒ වගේ තමයි මේකත්. ඒ කියන්නේ 3 මාසෙන් 7 දවසෙන් එළියට ආවා. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. එක කෝල් එකකින් ආවා වගේ. පින්වත්නි අසිබන්ධක පුත්ත ගාමිණී කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් අහනවා මේක තියෙනවා අසිබන්ධක සූත්‍රය කියලා සංයුත නිකාය 4. ඒකේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අර ගාමිණී ස්වාමීනි දැන් සමහර ආගම් වල කතා කරනවා මැරිච්ච කෙනෙක් දුක් සහිත තැනක නම් එයා වෙයින් උඩට ගන්න පුළුවන් කියලා. සුගතියට ගන්න පුළුවන් කියලා ජීවත් වෙලා ඉන්න අයට එක එක යාග හෝම නොයෙකුත් දේ කරලා. ස්වාමීනි එහෙම පුළුවන් ද ජීවත් වෙලා ඉන්න අයට අර මැරිච්ච කෙනා උඩට ගන්න? කෙලින්ම අපේ ප්‍රශ්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්නනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. විශාල පිරිසක් ලুকু ගලක් උස්සගෙන ගිහිල්ලා පොකුණකට අතාරිනවා. අතෑරියට පස්සේ පොකුණේ යටට යනවා ගල. ගියාම අර මිනිස්සු ටික ප්‍රාර්ථනා කරනවා ඒයි ගල උඩ පාවෙන්න ගා. යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා විවිධ දේ කරනවා. කොච්චර කරත් අර ගල උඩ පාවෙයිද? පාවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අර අසිබන්ධකට ගාමිණී අන්න ඒ වගේ දුගතියේ දුක් සහිත අභව්‍ය තැනකට යන තැන දෙයක් කරමින් ජීවත් වෙලා කෙනෙක් මැරුණා නම් එයාගේ කර්ම විපාකය එතන විඳිනවා කිව්වා. එයාව සුගතියට ගන්න එක හරියට අර ගල උඩ පා කරවන්න මහන්සි ගන්නවා වගේ වැඩක් කිව්වා. පැහැදිලි එහෙනම් එකක්. ඒ තමයි අපේ සුගතිය අපි මැරුණාට පස්සේ ජීවත් වෙලා ඉන්න ඥාතින්ට හදන්න පුළුවන්ද? අපේ සුගතිය හදන්න ඒ අයට බෑ. අපේ සුගතිය හදාගත යුත්තේ කවුද? අපිමයි. එහෙනම් අපි මෙතෙන්දී අපේ සුගතිය සකස් කරගත්තා නම් මැරුණාට පස්සේ අපිට 7 දවස් 3 මාසෙ පින්කම් ඕනේද? ඕනේ නැහැ. අන්න එතෙන්ටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එන්න ඕනේ. එතකොට පින්වත්නි මේ විදිහට මරණින් පස්සේ මේක කෙරෙන්නේ නැහැ කියන එකට අපිට හොඳ උදාහරණයක් මම අර කලින් කිව්වේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ආත්ම පාකට කලින් අම්මා මට මතකයිනේ. ඒතර එතන සරියුත් ස්වාමීන් වහන්සේ පොඩි පිනක්ද කළේ? රහතන් වහන්සේ නමක් විසින් රහතන් වහන්සේ නමකට දන් දුන්නා. ඒක චූටි පිනක්ද? සාමාන්‍යයෙන් සිල්වතෙකුට පින් මේ දානයක් දුන්නත් ඒ දානේ මහත්ඵලයි. ඉතින් රහතන් වහන්සේ නමකට දානයක් දුන්නොත් ඒක එසේ මෙසේ පිනක් නෙමෙයි. බලන්න අර හොරා කැවුමක් පූජා කරලා ටික කාලයකට හරි දෙව්වේ සැප ලබන්න පුළුවන් වුණා. ඇයි හේතුව? ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් හිටිය රහතන් වහන්සේ නම. එතකොට රහතන් වහන්සේ නමක්ම රහතන් වහන්සේලාට දන් දුන්නම කොහොමද හිටියේද? ඒ පිනනේ අර සරියුත් සන්නසගේ අම්මට ලැබුණේ. නමුත් ඒ අම්මා කියනවා ස්වාමීනි මට මේ පින විඳින්න පුළුවන් මාස 4යි. එයින් පස්සේ මම නිරේට යනවා කිව්වා. ඉතින් එතන නිරෙන් ගලවන්න පුළුවන් වුණාද සරියුත් සන්නසට? බැරි වුණා. කිසිම කතාවක් නැහැ. කොයි මහානායක හඳුරෝ කොයි නායක හඳුරෝ කිව්වත් දුක් සහිත අභවයතනින් අත්මිදී සුගතියකට ඒවා ගග ඕක වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් ඔය ධර්මාශෝක රජතුමාර පිඹුරු ආත්මයට ගියා වගේ එයා මේ ජීවිතේ අප්‍රමාණ යමක් රැස් කරගත්තු කෙනෙක් වෙන්න ඕනේ. ඒකත් ඒ තමන්ගේ කර්ම විපාකේ අවසන් වුණාම එන්න ඕනේ. එහෙම මිසම් මේ අපි කරන පිනෙන් කෙනෙකු ගලවලා උඩට ගන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නෑ. ඒක ඒකාන්තයි භාග්‍යවතුන් වහන්සේ වදාලා. බලන්න පුළුවන් අසිබන්ධක සූත්‍රයේ තියෙන සංයුත නිකාය 4. එතකොට පින්වත්නි ඔය මේගේ ඥාතීන්ට පින් දීමේදී දැන් ඔබට ප්‍රශ්න කීපයක් අපි විසඳගත්තා. හැම තැනම ඉන්න අයට පින් දෙන්න බෑ. പ്രേත ලෝකේ පමණයි. പ്രേත ලෝකයේ අයගෙනුත් මේ පින ගන්න පුළුවන් කාටද? പ്രേත ලෝකේ ඒ ගිය අයටත් මේ පින කාටද නෙමෙයි. මේ පින අරගෙන මොකද කරන්න පුළුවන්? සුගතියට එන්න බෑ. මේ පිනෙන් සුගතියට එන්න බැරි නම්
මොකටද අපි වීදම් කරගෙන පින් දෙන්නේ කියලා ප්‍රශ්නකුත් ඔබට හිතේ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා ධර්මයේ තුල තියනවා කියලා මේ පිනෙන් සුගතියට එන්න බෑ කියලා. ගලවලා එතනින් උඩට ගන්න බෑ කියලා. එහෙනම් මොකටද මේ පින? ඒක මොකටද කියන එක මේ තිරෝකුඩ සූත්‍රයේ හරි පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකෙදි වදාලා මේ පින දෙනකොට ඒ ඥාතියාට කන්න නැත්තම් කන්න ලැබෙනවයි කිව්වා. අඳින්න නැත්තම් අඳින්න ලැබෙනවයි කිව්වා. ඉන්න හිටින්න තැනක් නැත්තම් ඒ ටික ලැබෙනවයි කිව්වා. ඒ කියන්නේ එතන සූපත් වෙනවා මිසක් එතනින් ආත් මිදිලා උඩට එනවා කියන කතාව නෑ. දැන් මේකේ තමයි තියෙන්නේ පින්වත්නි ඔය ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාථාව. අපි මියගේ ඥාතින්න පින් දෙන. ඒතර ඒක බුදුරජාණන්සේ බුදු මුවින් වදාලා ගාථාව. ඒ ඉදං වෝ ඥාතිනං හෝතු මේ පින ඥාතෙන්ට හේතු වේවා. සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ ඥාතින් මේකෙන් සැපවත් වේවා කියන මෛත්‍රී හිත අපේ හිතේ තියෙනවා. හැබැයි අපිට එකක් පේනවා දැන් අර සමහර තැන්වල පින් දෙනකොට පෑන් වාජනයකට පෑන් වඩනවා නේද? මේක එක මහත්මයෙක් මයින් අහුවා ස්වාමීන් වහන්සේ මේක අවශ්‍යමද? මේක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? දැන් ඕකට සමාන උපමාවක් මේ තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා. ඒ තමයි උඩක ඉඳලා පහළට වතුර වක් කරනකොට ඒ වතුර ටික අනිවාර්යයෙන්ම පහළට ලැබෙනවද නැද්ද? වැටෙනවාමයි. പ്രേත ලෝකේ පහළ තැන, මනුස්ස ලෝකේ ඉහළ තැන. එහෙනම් මනුස්ස ලෝකෙන් දෙන පින പ്രേත ලෝකෙට ලැබෙනවාමද නැද්ද? ලැබෙනවාමයි. බුදුරජාණන් වහන්සේ ওই උපමාව මේකෙදි පෙන්වනවා. එතකොට පින්වත්නි අපි ඒක නිකන් කරලා බලනවා වගේ වැඩක් තමයි පෑන් වැඩිල්ලේදී කෙරෙන්නේ. ඒක කළත් එකයි නැතත් එකයි ඥාතින්ට මේ පින් හේතු වේවා කියන හැඟීම ඇති වුණා නම් පින් ලැබෙනවාමද නැද්ද? ලැබෙනවාමයි. ඒක මේ ස්වාමින් වහන්සේ කියන්න ඕනේ නැහැ. ඒක එන්න ඕනේ කාගේ හිතේද? ඔබේ හිතේ එන්න ඕනේ. දැන් ඔය පෑන් වැඩිල්ල ගැන කතා කරද්දී පින්වත්නි ඒකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ තමයි අර පෑන් වඩද්දී සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් තියෙනවා මේ ලෝකේ සම්මුතියට බැසගත්තු එක අතින් අත දෙන්න බැරි දේ පෑන් වැඩිල්ලෙන් දෙනවා කියලා. ඒක අදෙයි ආපු එකක් නෙමෙයි. ඔබට මතක ඇති දැන් බුදුරජාණන් වහන්සේට වේළුවනේ පූජා කරේ බිම්බිසාර රජතුමානේ. එතකොට සිවුරු අතට දෙන්න බැරිද? පුළුවන් නේ. දානි ටික අතට පූජා කරන්න බැරිද? පුළුවන්. ගිලම්පස ටික පුළුවන්. හැබැයි සේනාසනේ අතට දෙන්න පුළුවන්ද ආස්වාමීනි කියලා? බෑ. ඒතර වේළුවනාරාමේ අතට දෙන්න බැරි නිසා විනය පිටකේ තියෙන මහවග්ගපාළියේ මේ වේළුවනාරාමේ බිම්බිසාර රජතුමා භාග්‍යතුන් වහන්සේගේ අතට පෑන් වඩලා තමයි පූජා කරේ කියලා. ඒ මොකද ඒක අතට දෙන්න බැරි නිසා. එහෙනම් අතට දෙන්න බැරි දේ පෑන් වැඩීමකින් චාරිත්‍රයක් හැටියට කරනවා. ඒක ඔය අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනේ පූජා කරද්දී එහෙම තමයි පූජා කරේ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ ගත්තත් දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනාව පූජා කළා කාටද? මිහිඳු මහරහතන් වහන්සේට. ඒත් මිහිඳු මහරහතන් වහන්සේගේ අතට පෑන් වඩලා. එහෙනම් ඒක හරි ක්‍රමේ. ඒක අදයි එක නෙමෙයි ඈත කල්ප ගණන් අතීතෙත් සිද්ධ වුණා කියලා තේරෙනවා. වෙස්සන්තර ජාතකයේ ඔකට එක තැනක් තියෙනවා ඔබට මතක ඇති. ඇතාව දන් දුන්නේ ඒ බමුණට කොහොමද? ඇතාව උස්සලා ආ කියලා අතට දෙත හැකිද? බෑ. ඒ නිසා කලේ මොකද්ද? අර බමුණගේ අතට වෙස්සන්තර රජතුමා පෑන් වැඩුවා. එහෙනම් මේ පෑන් වඩන එකෙන් කරන්නේ අතට දෙන්න බැරි දේ දීම. එතකොට පින්වත්නි මෙතනත් මියගේ ඥාතියාට අර දීමක් අපිට පේන්නේ නැහනේ. ඒ දෙන එක පේන්නේ නැති නිසා ඒක අපි නිකන් අර පෑන් වැඩිමකින් චාරිත්‍රානුකූලව කරනවා කියලා හිතත හැකි. ඒකේ නිසා වරදක් නැහැ. නමුත් ඒක කරන්න අත්‍යවශ්‍යම දෙයක්ුත් නෙමෙයි කියන එක තේරුම් ගන්න. ඒ වගේමයි පින්වත්නි සමහර වෙලාවට මිනිස්සු අතර ප්‍රශ්න තියෙනවා මේ මියගේ ඥාතීන්ට පින් දෙනකොට දින නියමයක් තියෙනවද? ඇයි දැන් අපේ රටේ තියෙනවනේ පැහැදිලි දින නියමයක්. 7 දවස් 3 මාසෙ අවුරුද්ද එක දින නියම කරගෙන. ඒ දින නියමෙටම අනිවාර්යෙන් දෙන්න ඕනේ එදාටම. ඒ දවසේ එහා මෙහා වුණොත් පින් ලැබෙන එකක් නැද්ද කියලා සැක තියෙනවා. ඒතර මේ කාරණේ බුද්ධ දේශනා ඇසුරෙන් බලනකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කිසි තැනක මේගේ ඥාතියට අසවල් දාට අහවල් විදියට අහවල් තැන මේ විදිහට පින් දෙන්න කියලා එකක් කොහෙවත් පෙන්නලා නැහැ. උන්වහන්සේගේ මේ දේශනාවලට අනුව බැලුවම කර්මඵල ගැන විශ්වාසයක් තේරුම් අරගෙන බැලුවම පේනවා ඕන තැනක ඕන විදිහකට පින් දෙන්න පුළුවන්ද බැරිද?
පුළුවන්. එහෙනම් මොකද මේ 7 දවසෙන්ම 3 මාසෙන්ම කියලා දින නියමයක් ඇවිල්ලා තියෙන්නේ? ඒවට හේතු තියෙනවා. ඒ අතීතයේ යම් යම් දේ සකස් වුණා යම් යම් හේතු නිසා. 7 දවස් කියන එක සකස් වෙන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ විකෘති කරන්න පිරිසක් බුදුරජාණන් වහන්සේ පහළලා කල්ප 100කින් පස්සේ මේ අවුරුදු 100කින් පස්සේ පහළ වුණා. ඒ තමයි වජ්ජි පුත්‍රක භික්ෂූන්. ඒ අය දෙවෙනි සංගායනාවෙන් පස්සේ හිතු මතේට මති මතාන්තර හදා මේක අවුල් ජාලාවක් කළා. දැන් තුන්වෙනි සංගායනාවේදී මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ සංගායනාව කරන ගමන් ඒ කාලේ තීච්ච මති මතාන්තර ඛණ්ඩණය කරලා වෙනම පොත් තුනක් සකස් කරනවා. පොත් දැන් අපිට පොත් තුනක්. නමුත් ඒ තනි ග්‍රන්ථයක්. ඒ තමයි කතාවත්තු ප්‍රකරණේ අභිධර්මයේ තියෙනවා. ඒ කතාවත්තු ප්‍රකරණේ තුන්වෙනි සංගායනාවේදී මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි හැදුවේ. මොකක්ද ඒකේ තියෙන්නේ? අර මති මතාන්තර එකතු කරපු දේවල් ඔක්කොම ඇදලා අරගෙන මත 200 ගණනක් තියෙනවා. ඒ මත ටික ඛණ්ඩණය කරනවා. ඒකයි ඒකේ තියෙන්නේ. එතකොට ඒකේ තියෙන අන්තරාභවය කියන එක. එහෙනම් පේනවා මේ දෙවෙනි සංගායනාවෙන් පස්සේ සකස් වෙච්ච එකක් තමයි මොන මතේද? අන්තරාභවය කියන එක. අන්තරාභවය කියන මතේ හැදුව කෙනත් අපිට ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන්. ඒ තමයි ඔය මහායාන මත සකස් කරපු අශ්වඝෝෂ කියන කෙනා. ඒතර අශ්වඝෝෂ ලියන අභිධර්ම කෝෂය කියලා එකක්. ඒ අභිධර්ම කෝෂය තමයි මේ ගන්ධබ්බියෝ කියලා පිරිසක් ඉන්නවා අන්තරාභවය කියලා එකක් තියෙනවා කියන මතය ඇදලා දැම්මේ. ඒ දැම්මට පස්සේ ඕක අපේ පිරිසක් ගිල්ලා පිරිසක් දේශනා වලින් බලලා බැහැර කළා. එහෙම ගිල්ල පිරිසක් තමයි ඔය අබේගිරියෙත් හිටියේ අපේ රටේ මහා විහාරයක පිළිගත්තේ නැහැ. මහා විහාරයක රැකගෙන ආපු නිසා අපිට යන්තම් ඉතුරු වුණා. දැන් අපේ අතීතේ ගත්තත් මේ මෑත ඉතිහාසයේ සමහර මහා තෙරුන් වහන්සේලා මේක මහා ප්‍රශ්නයක් කරගත්තා. බුද්ධ දේශනාව ඔස්සේ බැලුවා නම් ඕක ප්‍රශ්නයක් කරගන්න ඕනේද? කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. දැන් මේ අශ්වඝෝෂ ලියන්නේ මොකද්ද මෙතන මතයේ හැටියට? දවස් 7ක් මැරිලා ගන්ධබ්බේ කැටියට සැරිසරනවලු අහසේ උපතක් හොයාගන්න. ඊට පස්සේ උපත ලැබනවා කියලා. ඒතර මැරුණු තැන ඉඳලා ඊළඟට උපදින තැන දක්වා දවස් 7ක් ගන්ධබ්බේ කැටියට ඉන්නේ ඒ මේ භවයත් ඊළඟ භවයත් අතර භවයලු අන්තරා භවේ. ඉතින් ඕකත් එක්ක මිනිසුන්ට ආව මතයක් එහෙනම් අපි දවස් 7කින් පස්සේ පින්කමක් කරමු. ඇයි හාහා පුරා කියලා ඉපදුනාට පස්සේ මිනිසුන්ට පින් ගන්න කියලා මැරිච්ච කෙනාට. ඒකෙන් ආපු මතයක් තමයි 7 දවසේ කියන මේ සංකල්පේ. ඉතින් ඒක ඇතත් එකයි නැතත් එකයි. ළඟට 3 මාසෙ කියන එක Hindu ආගමේ තියෙනවා ඔය කිලි කියලා කතාව. ඒ කිලි විශ්වාස කර දෙයකේ මරණ කිල්ල මාස් කිල්ල එක එක කිලි වර්ග තියෙනවා දින නියම කරලා. සාමාන්‍යයෙන් Hinduන් මාස 3ක් යනකම් කිසිම දේව පූජාවක් කරන්නේ නැහැ මරණ කිල්ල gedara තියනවා කියලා. නිසා එයා මාස 3න් පස්සේ පූජා පවත්වනවා මැරිච්ච කෙනා වෙනුවෙන්. මෙතනත් අපිට ඒ ආభాසය ඇවිල්ලා මාස 3කින් පස්සේ මේ පින්කම කරමු කියන සකස් වීමක් තමයි ওই 3 මාසේ දාන කියන එකේ තියෙන්නේ. නිසා ඔය එකක්වත් නිශ්චිතව අදාළ කාරණා නෙමෙයි. හැබැයි ඒවා වෙනස් කරන්න ඕනෙත් නැහැ. සම්මුතිය කැඩිය යුතු නැහැ. ඇයි වාසියක් තියෙනවා. මොකද වාසිය දින නියමෙ තියෙන නිසා අනිවාර්යෙන් වැඩේ කෙරෙනවා. එහෙම නැත්නම් අපි හිතමු තාත්තා මැරිලා අයියයි නංගි ඉන්නේ දරුවෝ. අයියා කියයි මට අහවල් දා බෑ මට පුළුවන් මෙදා. නංගි කියනවා නෑ එදාට මට බෑ මට පුළුවන් අහවල් දා. දින නියමෙ හරියට කරගන්න බැරි වෙන්නේ නැද්ද? බැරි වෙනවා. ඊළඟට සමහරට කියයි මේ දවස්වල අතේ ටිකක් සල්ලි මදි හොඳට තියෙන කාලයක් බලලා ලොකුවට කරමු කියලා. ඕක කොහොම මගේ හරි යන්න පුළුවන්. දැන් මේ දින නියමෙන් අනිවාර්යෙන් කරනවා. සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි වැඩ තිබ්බත් එකයි නැතත් එකයි. ඒ නිසා ඒ කාරණා අවබෝධයකින් අපි කළ යුතු මේවා දෘෂ්ටිගත වෙන්න එපා. ඒ දවස් අනිවාර්යයෙන්ම කළ යුතුමයි කියන එක. ඉතින් ඔබ හැමදෙනාටම පින්වත්නි ආශිර්වාද කරනවා ඕනම කාරණයක සැක සංකා තියාගන්න නැතුව අනවබෝධයෙන් තොරව අවබෝධයකින්ම මේ උතුම් පුණ්‍ය කටයුතු තුල හික්මෙන්න වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා කියලා